ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද අප්‍රේල් මාසයේ 10 වෙනිදා ඉරිදා අදත් අපි සූදානම් වන්නේ සතියන්ත පුවත්පත්වල වාර්තා වන තොරතුරු මොනවද කියලා විමසා බලන්න. අප්‍රේල් 10 තව දවස් 4කින් සිංහල දෙමළ අලුත් අවුරුදු 10 වෙනවා. දැන් අලුත් අවුරුද්ද සමරන්න බොහෝ දිනෙකට රජයේ සේවකීන්ට අවස්ථාව ලැබිලා තියෙනවා මේ සතියක්ම නිවාඩු. ඒ කියන්නේ ඊයේ ඉඳන් ගත්තාම ලබන සතියේ ඉරිදා වෙනකන් නිවාඩුව තියෙනවා. ඒ නිසා දැන් ලබන සඳ සහ ගාරුවාද නිවාඩු ලබා දීමත් එක්ක සතියක විතර දීර්ඝ නිවාඩුවක් තියෙනවා අලුත් අවුරුද්ද සමරන්න. නමුත් මේ පවතින ආර්ථික වාතාවරණයත් එක්ක අලුත් අවුරුද්ද වෙනදා තරම් සරුවට සමරන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳ යම් ආකාරයක ගැටලුවක් තිබුණත් නිවාඩුවක් තියෙනවා ඇති වෙන්න අවුරුද්ද සමරන්න සියලු දෙනාට. ඉතින් දැන් කොහොම වුණත් මේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවත් අපි දන්නවා බොහෝ දෙනෙක් අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අරගෙන කොහොම හරි මේ චාරිත්‍රය ඉටු කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් ඉන්නේ. ඒ නිසා අපි අද පුවත්පත් වලින් තොරතුරු මේ අර්බුදකාරී තත්ත්වයේ මේ කාරණා පිළිබඳව තොරතුරු අතරේ අපි මුලින්ම අලුත් අවුරුද්ද ගැන තොරතුරු කිහිපයක් උපුටා ගත්තා. පුවත්පත් තොරතුරු අතරේ අපි බලමු සිළුමිණ පුවත්පතේ තොරතුරු මොනවද කියලා. අවුරුදු සමරමු කියලා තමයි සිළුමිණ පුවත්පත නැකත් චාරිත්‍රාත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ. රඹුකර සිද්ධාර්ථ හිමියන්ගේ කවි පෙළකුත් එක්ක. කොවුලා හඬයි එරබුදුමල් රුවට රුවයි අස්සුණු පිරෙයි සිරි දරදා නමට පුදයි. සාගත නිවෙයි පුද පදතාලෙට රඹන් ගසයි අපි අවුරුද්ද සමරමු හෙට දවස සුබයි කියලයි. ඒ කවියෙන් කියන්නේ අවුරුද්ද සමරමු කාරණයක් එක්ක. සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පිළිබඳව අවධානය යොමු කළොත් ටිකක් අපි මතක් කරලා තියාගමු නැකත් චාරිත්‍ර මොන විදිහටද යෙදෙන්නේ කියලා. අප්‍රේල් අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 8:41යි තත්පර 17ට උදා වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම පුණ්‍ය කාලේ හැටියට සටහන් වෙන කාලයේ අවධානය යොමු කළොත් අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දාට එළි වෙන පාන්දර පූර්ව භාග 2:17යි තත්පර 17 සිට එදින අපර භාග 3:05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලයේ බැවින් අප්‍රේල් මාස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 2:17ට පළමු ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් අප්‍රේල් මාස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 8:41යි තත්පර 17 සිට අපර භාග 3:05 තත්පර 17 දක්වා කාලය තුල පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය මැනවි කියලා තමයි නැකත් සීටුවේ සඳහන් වෙන්නේ. ආහාර පිසීමේ නැකත අප්‍රේල් මාස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:05ට යෙදෙනවා. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බැඳ ගිනිමොලවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි කියන නැකත් සීටුවේ සඳහන් වෙනවා. ඊළඟට හිස තෙල් ගෑම ඉදලා තියෙන්නේ. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය ඉදලා තියෙන්නේ අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10:17ට. ඒත් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයේ මැනවි කියලා තමයි නැකත් සීටුවේ සඳහන් වෙන්නේ. හිස තෙල් ගෑම නම් තියෙන්නේ අප්‍රේල් මාසේ 17 වෙනිදා පූර්ව භාග 7:04ට. ඉතින් මේ විදිහට තමයි අලුත් අවුරුද්ද ගැන තොරතුරු වාර්තා වෙන්නේ. අලුත් අවුරුදු නැකත් ගැන තොරතුරු වාර්තා වෙන්නේ. අපි බලමු අවුරුද්ද ගැන වෙළඳපොලේ තොරතුරු මොනවද කියලා. පිටකොටුවේ වෙළඳුන්ගේ අලුත් අවුරුදු සද්දේ කියලා සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. සොඳුරු බක්මහේ අවුරුදු මංගල්‍යයේ ළඟ ළඟම එන බව කොහා පැවසුවත් සිරිලක් වාසීන්ට නම් මෙවර අවුරුදු සිරියක් නැත්තා මෙනි. රුදුරු කොරෝනාව පසුගිය වසරේ අවුරුදු සතුරු උදුරා ගත්තාටත් වඩා වැඩි වේගයකින් මෙවර අහස උසට නැගී බඩු මිල අනවරත ජීවන ගැටලු හේතුවෙන් අවුරුදු හසරයි කොයිකාගේ මුවේත් නැත්තාක් මෙනි කියලා තමයි මේ ලිපියෙන් අද කියන්නේ. මේ බහන්න මිල ගණන් ඉහළ යාම මේ පවතින තත්ත්වයක් එක්ක. නමුත් අපි අර මුලින් සඳහන් කළ පරිදි මේ වෙනකොට තියෙන තත්ත්වයක් එක්ක යම් ආකාරයක හෝ අවුරුදු සමරන්න ජනතාව සූදානම් වෙනවා. අපි බලමු තවත් ලිපියක් තියෙනවා. සිංහල අලුත් අවුරුද්දේ බඩු මිල නගීද රිසිසේ කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. දැන් මේ බහන්න මිල ගණන් ඉහළ යාම. ඒ වගේම මේ අවුරුද්දේ හදාගත්ත කැවිලි ටික විකුණ ගන්න පුළුවන් වේද කියන දෙගිඩියාවෙන් තමයිලු කැවිලි නිෂ්පාදනකරුවෝ ඉන්නේ. වෙඩි බෙහෙත් සඳහා මුදල් ගෙවලා තියෙදිත් මේ වෙනතෙක් වෙඩි බෙහෙත් කිලෝ එකක්වත් ලැබිලා නැහැ. නිසා මේ අලුත් අවුරුද්දේ රතිඤ්ඤ හැම නිපදවන පිරිසුත් ටිකක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා කියන තොරතුරු වාර්තා කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඒ වගේම පහුගිය වසර කිහිපය අපිට මේ පාස්කු අසංගතය ඒ වගේම මේ අලුත් අවුරුදු කිහිපයක් ගත්තාම එක පැත්තකින් ওই මීතොට මුල්ලේ කුණු කන්ද 2015 වසරෙන් පස්සේ කඩා වැටීම අලුත් අවුරුද්ද දිනයක සිදු වුණා. එතනින් පස්සේ පාස්කු ප්‍රහාරය අවුරුදු 9ක සිදු වුණා. ඊට පස්සේ කොරෝනා වසංගතේ මේ ආදී කාරණා නිසා ඇතැම් වෙලාවට අපිට හිතෙනවා මේ අලුත් අවුරුද්ද අපේ අයට සමරන්න අවස්ථාවක් හරියට නොලැබුණොද කියලා. ඉතින් මෙවර ගත්තාම කොවිඩ් වසංගතය අවසන් වුණත් දැන් රෝගීන් මරණ කිසිවක් පහුගිය දවස්වල වාර්තා නොවුණත්
මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අලුත් අවුරුදු සැමරීම පිළිබඳව යම් ආකාරයක ගැටලුවක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි බලමු ඊළඟට අවුරුද්දට ගමේ යන්න මොන වගේ ප්‍රවාහන පහසුකම්ද සපයලා තියෙන්නේ කියලා. අවුරුද්දට ගමේ යන්න ප්‍රවාහන පහසුකම් කියලා සිළුමිණ පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලසුමක් සකස් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ පවසනවා. ගමනාගමන මණ්ඩලයේ දුම්රිය සේවය ජාතික ගමනාගමන කොමිසම හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් ක්‍රියාත්මක කරනු ලබන මේ සැලැස්ම නඩුව පසුගිය 8 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කොළඹ සිට පිට පළාත් වෙතත් 17 වෙනිදා සිට පිට පළාත්වල සිට කොළඹ දක්වාත් යලි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ඇති කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඔන්න ගම්බිම් වලට යන්න තාමත් ඉන්නවා නම් කොළඹ දැන් මේ වෙනකොට අපි දන්නවා බොහෝ දෙනෙක් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඔබට යන්න ප්‍රවාහන පහසුකම් සලසලා තියෙනවා. අපි අලුත් අවුරුදු කතාවෙන් පස්සේ තවත් තොරතුරු කිහිපයකට මේ දේශපාලන තත්ත්වය පිළිබඳ තොරතුරු කිහිපයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් කියන්න ඕනේ සතියන්ත පුවත්පත්වල තොරතුරු වාර්තා නොවුනත් කාරණා දෙකක් පිළිබඳව එකක් තමයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වෙලා තිබූ විශ්වාස භංග යෝජනාව පිළිබඳව මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. ඊයේ දිනේදී තොරතුරු වාර්තා වුණා විශ්වාස භංගෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහත්මයාට අවාසහගත තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඡන්ද විමසීමේදී නිසා ඔහුගේ දුරේ අහිමි වන බවට තමයි පාකිස්තානයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම ඊයේ දිනේදී මේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ජනතාව විසින් සංවිධානය කළ විරෝධතාවක් ගාලු මෝදල පිටිය ආසන්නයේදී ඉතින් මේක ඊයේ මධ්‍යම රාත්‍රියේ දක්වාත් පැවැත්ුණා. දැන් මේක අද දවසේදීත් පැවැත්වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඊ රාත්‍රියේ වනතුරුත් තම් පිරිස් එම ස්ථානවල නැදී සිටි බව තමයි අප වාර්තාකරුවන් සඳහන් කරලා තිබුණේ. ඒ කාරණා දෙකෙන් පස්සේ අපි යනවා දේශපාලන අර්බුදකාරී තත්ත්වයේ සහ මේ පවතින වාතාවරණය පිළිබඳව කතා කරන්න. දැන් මේ වෙනකොට කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක් පමණයි දියුණුව දීලා තියෙන්නේ. මුදල් අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වගේම මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මේ අමාත්‍යවරු කිහිප දෙනෙක් පමණයි. විදේශ අමාත්‍යවරයා මේ විදිහට තමයි දියුණුව දීලා තියෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලයක් දියුණුව දීලා නැහැ. භාරකාර රාජ්‍යයකට යනවද වෙනත් මේ ආණ්ඩුවම නව කැබිනට් මණ්ඩලයක් පත් කරනවද මේ ආදී කාරණා පිළිබඳව මේ දවස්වල කතා බහට ලක් වෙන නිසා ඒ පිළිබඳව අපි උපුටා ගන්නවා කැබිනට් මණ්ඩලයේ දියුණුව දීම ලබන සතියේ කියන කාරණේ. රටේ පවත්න අස්ථාවරත්වය උදෙසා පිළිමක් ලෙස ජනතා හිතවාදී ලෙසින් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ඉදිරි සතියේදී සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පාර්ලිමේන්තු රජයේ බහුතරයේ ඇතත් පවත්න අස්ථාවරත්වය දුරු කර ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. එහිදී සියලු දේශපාලන පක්ෂ එකතු කර ගනිමින් ඉතා අවම කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා කියලත් අද තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව යලි 19 රැස්වේ කියලා තොරතුරුකුත් තියෙනවා. සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව පාර්ලිමේන්තුව යලිත් රැස්වීමට නියමිත වැප්‍රේ අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා වන අතර ඒ දින සිට 22 වෙනිදා දක්වා පාර්ලිමේන්තු රැස්වීමට නියමිතයි. ඉතින් පාර්ලිමේන්තුව ගැන ටිකක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ විශ්වාස භංගයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙන නිසා පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳව අපි උපුටා ගත්තේ. ඊළඟට බලමු මේ දේශපාලන තත්ත්වය පිළිබඳව විශ්වාස භංග යෝජනා ගැන. දැන් අත්සන් ගැනීම ආරමුණා ජනපති රෙහිව සජබෙන් දෝෂාභියෝගයක් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේක දෝෂාභියෝගයක්ද විශ්වාස භංග යෝජනාවක්ද කියන කාරණේ පිළිබඳව අපි පැහැදිලි කරගන්න ඕනේ. දැන් අත්සන් ගැනීම ආරම්භ කරලා තියෙන්නේ නම් එක පැත්තකින් ගත්තහම විශ්වාස භංග යෝජනාවකට. නමුත් ලංකාදීප පුවත්පතද වාර්තා කරන්නේ අත්සන් ගැනීම ආරම්භුවා ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් කියලා. ඉතින් ඒ ගැන තොරතුරු අද වාර්තා වෙනවා මේ විදිහට. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් බද්දුම්බණ්ඩාර මහත්මයා තමයි කියන්නේ. විශ්වාස භංගයට ආණ්ඩුවේ ස්වාධීන පිටෙන් තවම එකඟතාවක් නැහැ කියලා තොරතුරු වාර්තා කරන ලංකාදීප පුවත්පත. ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගයේ ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාවට සහාය දක්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැති බව තමයි වාර්තා වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි ගියොත් ලංකාදීප පුවත්පතේම තවත් තොරතුරකට ඒ තමයි මේ මහින්ද ඉවත් කර නව කැබිනට්ටුවක් ඕන කියලා ආණ්ඩුවෙන්ගේ ස්වාධීන පිළෙන් ජනපතිට ලිපියක් කියලා තොරතුරකුත් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. පත්ව ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර ඒ වෙනුවට නව අගමැතිවරයෙකුට කැබිනට් මණ්ඩලයක් පත් කරන්නයි හවුල්කාර පක්ෂ 11 කනුරු ප්‍රදේශ න්‍යායපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට යෝජනා කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුර වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි ගියොත් තවත් තොරතුරු කිහිපයකට මව්බි පුවත්පතෙන් උපුටා ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හවුල්කාර පක්ෂ 10ක් සහ පොහොට්ටුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපතිට යෝජනා 11ක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අද තොරතුරක් වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ පිළිබඳවත් අද අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ යෝජනා 11ක් ඇතුළත් තමයි මේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන ගත යුතු පියවර 11ක් මෙහිදී යෝජනා කරලා තියෙනවා කියලා මව්බිම් පුවත්පත අද වාර්තා කරනවා. මව්බිමේම තවත් තොරතුරක් තියෙනවා සජබ විශ්වාස භංගයේ ආණ්ඩුව පෙරලයිද කියන කාරණය පිළිබඳව.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් එක්කයි මේ තොරතුර වාර්තා කරන්නේ. වත්මන් රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ පක්ෂය තීරණය කරලා තියෙනවා. මේ පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් ජාතික ජන බලවේගයේ මේ හා සම්බන්ධයෙන් මොන වගේ පියවරක්ද ගන්නෙ. ජනපති ආණ්ඩුව ගෙදර යවන ඕනෑම යෝජනාවකට සහාය දෙනවා කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කියලා තියෙන්නේ. ජනපති හෝ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑම පියවරකට සහයෝගය දෙන්න තමන්ගේ කණ්ඩායම සූදානම් කියලා ඔහු සඳහන් කරනවා කියලා අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි යනවා දිවයිනට. දිවයින පුවත්පත වාර්තා කරනවා තවත් තොරතුරු කිහිපයක්. ඒ තමයි රාජපක්ෂලා ඉන්න ආණ්ඩු හදන්නේ නැහැ. අර්බුදයෙන් ගොඩ එන්න සජිත්යන් යෝජනා 9ක් කියලා තොරතුරු අද වාර්තා කරනවා දිවයින පුවත්පත. ඊළඟට ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කියනවා සටන නවත්තන්න එපා කියලා. අනුර කුමාර දිසානායක මහත්මයා තමයි කියන්නේ මේ පවතින සටන තවදුරටත් ක්‍රියාත්මක කරන්න මේක නවත්තන්න එපා කියලා ඔහු ඉල්ලීමක් කරනවා කියලාත් අද තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පතේ මුල් පිටුවේම. ඊළඟට අපි යනවා දිවයිනෙන් තවත් තොරතුරකට. ඒ තමයි අලුත් කැබිනට්ටුව අද හෙටම කියන තොරතුර. මේ ගැන අපි දිනවෙන පුවත්පතේන තොරතුරු උපුටා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් කැබිනට් මණ්ඩලයක් මෙම සතියේ පත් කිරීමට නියමිතයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පිළිබඳව තොරතුරු අද වාර්තා වෙලා තියෙනවා. ඊළඟට අපි යනවා අරුණට. අරුණ පුවත්පතේත් මේ ගැන තොරතුරු අද වාර්තා කරන නිසා අරුණ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් මහින්ද අගමැතිදුරෙන් නිරපීම 20 වෙනි සංශෝධනයේ අහෝසි කිරීම ජනාධිපති වැය ශීර්ෂය අඩු කිරීම රනිල් සම්බන්ධන් අඳුරලා නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන සතියේදී බාර දීමට සමගි ජන බලවේගයේ සැලසුම් කරලා තියෙනවා. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයකට සහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩු කිරීම හා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම යන යෝජනා ඇතුළත් සංදේශයකට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකදී තමයි අර ගැටලුකාරී තත්ත්වය එන්නේ මේ පත්තරවල සුරැස්තල වාර්තා කරන ලංකාදීපේ වාර්තා කරන ජනපතිට එරෙහිව සජබෙන් දෝෂාභියෝගයක් කියලා. දෝෂාභියෝගයක් නෙවෙයි. ඒ කාරණේ පිළිබඳව සතිය ගරුණ අද තොරතුරු වාර්තා කරලා තිනවා. මේ සංදේශයකට තමයි අත්සන් කරන්නේ. ඉස්සලා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කළ යුත්තේ දෝෂාභියෝගයක්. ඒ සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙද්දි දැන් අන්තර්වාර ආණ්ඩුවක් හැදීම ගැන මේ දවස්වල නැවත කතා බහට ලක් වෙනවා. අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිට නම් 5ක් යෝජනා වෙලා තියෙනවලු. නිමල්, රනිල්, ඩලස්, චම්පික, ෆොන්සේකා. ස්වාධීන මන්ත්‍රීලාගේ 11ට ජනපති යෝජනා 11ක් ජනපති යෝජනා 11ක් තියලා තියෙනවා. ආණ්ඩුව හා විපක්ෂයේ සම්බන්ධ දේශපාලන පක්ෂ විසින් යෝජනා කරනු ලබන අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැතිදුරේ සඳහා 5 දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල්වා, රනිල් වික්‍රමසිංහ, ඩල සලහ පෙරුම, පාර්ලි චාම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්තුරු තමයි මේ විදිහට අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා විදිහට පත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි ආර්ථික කාරණා පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු කාරණා ASCII දේශපාලන ස්ථාවරත්වයේ මේ සියලු කාරණා අතරේ ආර්ථික කාරණා විතාමත්ම බරපතල තත්යකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ආර්ථිකය ගැන අද තොරතුරු වාර්තා වෙන්නේ මොන වගේ දේවල්ද? අපිට දැන් කරන්න තියෙන ඉතුරු වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක තමයි ඉතිරි වෙලා තියෙන ප්‍රධාන කාරණය කියලා තමයි ආර්ථික විශේෂඥයින් විශේෂයෙන්ම මේ වෙනකොට මහ බැංකුවට පත් වෙලා ඉන්න නව අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා, ඒ වගේම ජනාධිපතිවරයාට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ආචාර්ය කුමාරස්වාමි මහත්මයාගේ කමිටුවක් පත් කරලා තියෙන මේ සියලු විශේෂඥයින්ගේ අදහස වෙලා තියෙන්නේ IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුයි කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව සඳහන් කරනකොට IMF සාකච්ඡාවට මේ සතියේ සබ්රිගේ නායකත්වයෙන් කණ්ඩායමක් යොදවලා තියෙනවලු. මුදල් ඇමති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට යොමු කරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීරණය කරලා තියෙනවා කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. යනුන් මේ සතියේම පිටත් යාමට නියමිතයි කියලා තමයි අද අපිට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඊළඟට අපි දිවයින ඉරිදා සංග්‍රහයට ගියොත් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා IMF යන තිදෙනාට පාර්ලිමේන්තු බලය දෙමු කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු අග්‍රාමාත්‍යවරයා කියනවා. මේ IMF යන කණ්ඩායමට පාර්ලිමේන්තු බලය දෙන්න අවශ්‍ය නම් කටයුතු කරමු කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳව සඳහන් කරද්දී අර්බුද, මේ විරෝධතා, මේ පක්ෂ විපක්ෂ දේශපාලන කතාබහ මේ කාරණා මොනවා ඇති වුණත් මේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම අත්‍යවශ්‍ය බරපතල තත්ත්වයක් බවට පත් වෙනවා. අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ.
අපි ආර්ථික කාරණා පිළිබඳව කතා කළේ මේ වෙනකොට IMF එකට යන්න නියෝජිතයන් කිහිප දෙනෙක් නම් කරලා තියෙනවා ජනාධිපතිතුමා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ පවතින තත්ත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් මේ පවතින වාතාවරණය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. දැන් මේ ආර්ථික අර්බුදය ගැන කතා කරනකොට අපි විරෝධතා මේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා මේ මොන කාරණා පළ කරත් කවුරු පත් වුණත් අපිට ඡන්දයක් පවත්වන්න අවස්ථාවක් නැහැ මේ වෙනකොට මේ පවතින මතයත් එක්ක. තව මාස දෙක තුනක් යනකම් විතරයි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න පුළුවන්. ලබන මැයි මාසෙ විතරකම් විතරයි ඉන්දියානු ආයෝජනා ක්‍රමය යටතේ. එතනින් පස්සේ IMF එකට යන්නත් තව කාලයක් එනවා IMF එකෙන් සහනයක් ලබා දෙන්න. ඉතින් IMF එකෙන් සහනයක් ලැබෙනකම් කොහොමද කටයුතු කරන්නේ මේ කාරණා පිළිබඳ බරපතල තත්ත්වයකින්. ඉතින් ඒ නිසා මේ දේශපාලන ස්ථාවරත්වයේ මේ කාරණා බොහොම වැදගත් වෙනවා ඉදිරි පැවැත්මට රටේ. ඉතින් මේ කාරණා ගැන කතා කරද්දී අපි කතා කරමින් හිටියේ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න යන එක ගැන. ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් කාරණා කිහිපයක් ලංකාදීප පුවත්පතේ වාර්තා වෙන. ලංකාදීපෙන් අපි ගන්නවා අර්බුදයේ විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන් පිරිසකගේ සහාය ලබා ගන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවලු. රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදයේ විසඳීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද සහාය උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග වලින් පැවසෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන සඳහන් වෙන තවත් තොරතුරක් තියෙනවා. ඖෂධ හිඟෙන් රෝහල් දැඩි ආපදාවක කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීපේ. දැනට රෝහල් වල පවතින ඖෂධ හිඟේ හමුවේ වහාම ආපදා තත්ත්වයක් නම් කොට මානුෂීය ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙලකට යා යුතු බව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කරලා තියෙනවලු. ඉතින් ඖෂධ හිඟයක් තියෙනවා කියන කාරණය පිළිබඳව තමයි මතු කරලා තියෙන්නේ. ඊළඟට අපි ලංකාදීපේ තවත් තොරතුරකට යනවා. දැන් අපි කිව්වා මේ මැතිවරණයක් තියෙන එක ආණ්ඩුව වලවන එක මේ වෙලාවේ ප්‍රායෝගිකද මේ කාරණා පිළිබඳව දැන් ඇතැම් වෙලාවට විපක්ෂ නායකවරයාත් කියනවා ජනාධිපතිවරණයකට යන්න කියලා. නමුත් මැතිවරණයක් තියන්න පුළුවන්ද? මැතිවරණයක් තිබ්බොත් වියදම මිලියන 11,000ක් වෙනවා කියලා තමයි අද වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයක් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 11,000ත් 12,000ත් අතර මුදලක් අවශ්‍ය වෙන බව සඳහන් වෙනවා. ඉතින් මේ වෙලාවේ මැතිවරණයක් අපිට තියන්න පුළුවන්ද? මේ පවතින දේශපාලන අර්බුදේ පක්ෂ විපක්ෂ දීරු දෙනාගේ සහයෝගය ඇතිව මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩේමට කටයුතු කළ යුතු නැද්ද? මේ කාරණේ පිළිබඳව තමයි ඒ තොරතුරත් එක්ක අපිට මතක් කරන්න තියෙන්නේ. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ වාර්තා වෙන තොරතුරක් මේ ආර්ථික එකවර ගොඩ ගන්න කිසිම ජගතෙකුට බෑ. මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා කියනවා. මහ බැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුයි. මේ පවතින ආර්ථික අර්බුදේ ගොඩ ගන්න කිසිම ජගතෙකුට එකපාර බෑ කියන කාරණය. මේක ටිකක් හිතන්න ඕන කාරණයක්. මේක කවුරු බලයට පත් වුණත් මේ තියෙන ආණ්ඩුවෙන්ද නැත්නම් තව පත් වෙන කෙනෙකුගෙන්ද මේ අර්බුදය එකපාර ගොඩ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයකට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි මව්බිම් පුවත්පතෙන් තවත් තොරතුරක් වාර්තා කරලා තියෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට තැන්පතු පොලි අනුපාතයේ 13.5ක් කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක යම් තීරණ ගන්න වෙනවා. ඒ අනුව තැන්පතු පොලි අනුපාතයේ 13.5 දක්වා ඉහළ නැන්වීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියලා මව්බිම වාර්තා කරනවා. ඊළඟට අපි යනවා සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් අපි පුටා ගන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයට හේතු විද්වත්තු හෙළි කරයි කියන විද්වත්තු කිහිප දෙනෙක් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වින්ස්ටන් මර්වින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති ආචාර්ය W.A. විජේවර්ධන මහත්මයා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේරත් කුලතිලක, කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මේ පිරිස තමයි අදහස් දක්වලා තියෙන්නේ. මේ වත්මන් ආර්ථික අර්බුදයේ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවතිගෙන පිරිහෙමින් පැවති ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. 2013 වර්ෂයේ සිට එහි උග්‍රතම පරිහානිය පටන් ගැන්වූ අතර රටේ ආර්ථික වර්ධනයේ වේගෙන් ශීඝ්‍රයෙන් අඩු වෙමින් පැවතුණා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ 1978න් පස්සේ ඇති වූ වෙළඳ හිඟය ඩොලර් මිලියන වලින් දක්වලා තියෙනවා මේ ලිපියේ. අපි බලමු 1978-88 ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී වෙළඳ හිඟය ඩොලර් මිලියන 7684ලු. 1989-93 ප්‍රේමදාස පාලනයගේදී ඩොලර් මිලියන 4571ක් වුණු වෙළඳ හිඟය චන්ද්‍රිකා රනිල් යුගයේ කියන්නේ 1994-2004 12253ක් ඩොලර් මිලියන. ඊළඟට වසර 10ක කාලයේ මහින්ද රාජපක්ෂ යුගයේ 58512ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යහපාලන රජයේ සමයේ කියන්නේ මෛත්‍රී රනිල් යුගයේ ඩොලර් මිලියන 59624ක් වෙලා තියෙනවා වෙළඳ හිඟය කියන්නේ. ආනයන අපනයන අතර හිගේ මේ කාරණය පිළිබඳව කතා කරද්දී ඊළඟට 2020-2021 කොටාබේ රාජපක්ෂ යුගයේ
ඩොලර් මිලියන 14,000ක් තමයි වෙනද හිගේ හැටියට වාර්තා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වත්මන් ආර්ථික අර්බුදයේ දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ පැවතුණු තත්ත්වයක් එක්ක පැන නැගුණු කාරණයක් කියලා තමයි විද්වතුන් සඳහන් කරනවා කියලා අද සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න මේ ගිලෙන නැව බේර ගන්න ආපු ආචාර්ය නන්දලාල් ගැන තොරතුරු අද වාර්තා කරලා තියෙනවා. ඔහුට පැවරෙන වගකීම් ගැන ඒ අරුණ පුවත්පත දැන් රටේ ආර්ථිකය හරියට මහ මුහුදේ ගිලෙමින් නැති නැවක්සේය. නැවේ හිල් වලට කෙතරම් පැලස්තර යෙදුවත් තවත් තැනකින් යලි හිල් හැදී ජලයේ නැව තුලට කාන්දු වෙන්නේය. ගිලෙමින් තිබූ නැව බහරව සිටි කපිත්තෝ 3 දෙනෙක්ම නැව අතහැර ගියෝ. ඒ මුදල් ඇමති මුදල් අමාත්‍යාංශ ලේකම් හා මහ බැංකුව අධිපතිවරයාය. මුහුදේ අනතුරක් නැතුව යාත්‍රා කරමින් තිබූ ආර්ථිකයේ නැමැති නැව ගල් පරයක හැප්පීමට මේ තිදෙන අඩු වැඩි වශයෙන් වගකිය යුතු බවට සැකයක් නැත. මේ අතරේ ගිලෙන නැව ගොඩ ගන්නට අලුත් කප්පිත්තෝ ආවෝය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් දුරේ වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරයා විසින් වෘත්තිමය සුසුකම්ලත් පුජ්‍යලයන් තිදෙනෙකු බ්‍රහස්පතින්දා පස්වරුවේ පත් කෙරුණා. මුදල් සහ විනිමය අනුපාතික පිළිබඳ ප්‍රතිපත්ති අත්දැකීම් සතු මහ බැංකුව වෘත්තිකයෙක් වන ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි මේ ලිපිය අතරවාරයේදී ලිපියේ ළඟම තියෙන කාටුනයකුත් තෝරාගත්තා. මේ කතාව ගැන වඩා පැහැදිලි වෙන මේ හසන්ත විජේනායකගේ කාටුනයක් සැත්කමක් කරකින් ඉන්නවා වෛද්‍යවරයෙක් ආර්ථිකය කියන ලෙඩාට. මේ ඉන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ සැත්කම කර ඉඳලා අවශ්‍ය බඩු බාහිර ආදිය සැත්කම කරන්න නන්දලාල් වීරසිංහ මහත්මයා වගේ කෙනෙකුට දීලා යනවා කියන එක තමයි කියන්නේ. ඔක්සිජන් දෙන බොහොම අසාධි තත්ත්වයේ ඉන්න ලෙඩෙක් අපේ රටේ ආර්ථිකය තමයි මේ විදිහට හඳුන්වලා තියෙන්නේ. ඉතින් නන්දලාල් වීරසිංහ මහත්මයාට ඒක බාර දීලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා යන හැටි තමයි අපිට පේනෙන්නට තියෙන. ඉතින් මේ සැත්කම හරියටම කරාද කියන ප්‍රශ්නකුත් තියෙනවා මේ ඇහෙන දකින කතා දිහා දැක්කහම. ඊළඟට අපි යනවා තවත් තොරතුරු කිහිපයකට. ඒ තමයි දැන් අපිට දැනෙනම ප්‍රශ්නේ තමයි ඉන්ධන මේ කාරණාත් එක්ක විදුලිය කප්පාදු අවුරුදු 9 සිදුවේද මේ කාරණාත් එක්ක අද තොරතුරු වාර්තා කරනවා. අවුරුදු දින දෙකේ විදුලි කැපිලි නැහැ කියලා දිවෙන පුවත්පතයි වාර්තා කරන්නේ. අවුරුදු දින දෙකේ කියන්නේ 13 14 විදුලි කැපීමක් සිදු වෙන්නේ නැහැ කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. මේ හා සම්බන්ධයෙන් අරුණ පුවත්පත මෙන්න මේ විදිහට තොරතුරක් වාර්තා කරනවා. ඉල්ලුම වැඩි නම් අලුත් අවුරුද්දෙත් ලයිට් කැපෙලු. ඉල්ලුම වැඩි වුණොත් ඒ කියන්නේ ඉල්ලුම කරන ප්‍රමාණය වැඩි වුණොත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දින 3ක විදුලිය කප්පාදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. නමුත් ඉල්ලුම වැඩි වුණොත් අලුත් අවුරුද්දෙත් ලයිට් කපන්න සිද්ධ වෙයි කියලා තමයි වුන් සඳහන් කරලා තියෙන්නේ. මේ අතරවාරයේදී ටිකක් හිතට සතුටක් එන යම් ආකාරයක තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි සිළුමිණ පුවත්පතේ බලාගාර ආශ්‍රිත ජලාශ වලට ලබන සතියේ වැසි කියලා. අප්‍රේල් 12 13 දිනවලින් පසු විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ඇති ප්‍රදේශවලට වැසි ලැබීමට බොහෝ ඉඩ කඩ ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහත්මයා සඳහන් කරලා තියෙනවා. එම දිනවල සිට සති කිහිපයක් අන්තර් මෝසම් වැසි ක්‍රියාත්මක විය හැකි බැවින් වැඩිපුරම සවස් 3ත් රාත්‍රී 8ත් අතර ඇදහැරෙන බවත් එම කාලයේදී අකුණු අනතුරු ඇතිවීමට ඉඩ තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් වඩා වැදගත් වෙන්නේ ලබන සතියේ සිට බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියන කාරණේ. ඊළඟට අපි යනවා කාටුන් කිහිපයකට පුවත්පත් තොරතුරු අවසන් කරන්න. අපි අරුණ පුවත්පතෙන් කාටුනයක් තෝරාගන්නේ. මුලින්ම අපි බලමු මේ කාටුනේ මේ විදුලි කප්පාදුව ගැන තමයි තොරතුරු තියෙන්නේ. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ. අවුරුදු දවස් දෙකේ ලයිට් කපන්නේ නැතුළු අපායට ඉන්ටර්වල් ද සර් කියලා කියන්නේ. ලයිට් කැපිල්ලේ තරම්ම ජන ජීවිතයට බලපානවා. ඊළඟට අපි සිළුමිණට ගියොත් සිම්පල් මෑන් කාටුනේ. උදේ පාන්දර වතුර වීදුරුව නෙවෙයි බං ෆෝන් එක ගෙනාවා. අද පවර් කට් එක කොහොමද කියලා බලා ගන්න මිනිස්සුන්ට ඒක දැනෙන ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ උදේ පාන්දර වතුර වීදුරුව තේ එක වෙනුවට උදේ පාන්දරම ෆෝන් එක බලලා අද කොහොමද ලයිට් කැපෙන්නේ පැය කීයක් කැපෙනවද කියලා බලන එක තමයි කියන තමයි සිම්පල් මෑන් කාටුනෙන් කියන්නේ. ඊළඟට අපි යනවා ලංකාදීපේ ලංකෝනිස්ගේ කාටුනේට. පියල් සමරවීරගේ ලංකෝනිස් මෙන්න කතාබහ. මෙහෙම ගියොත් නම් අපට ලිපගිනි මොලවන්න වෙන්නේ අවුරුදු සීට්ටුවේ තියෙන වෙලාවට නෙවෙයි බං කියලා කියනවා. එහෙනම් කියලා ප්‍රශ්නයක් අහනවා. ඔය IMF එකෙන්ද මොකෙන්ද රටට ණයක් ඉල්ල ගන්න පුළුවන් වෙච්ච වෙලාවට තමයි අලුත් අවුරුදු නැකත් ඊට කරන්න පුළුවන් වෙන්නේ කියලා තමයි ලංකෝනිස් කාටුනින් කියන්නේ. ඉතින් මේ ආර්ථික අර්බුදයත් එක්ක යම් ආකාරයක සහනයක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් අලුත් අවුරුද්දට මේ වෙලාවේ කොහොම වුණත් ජනතාව සූදානම් වෙන බවක් දන්නවා. සාපු සංකීර්ණ පිරලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් අපි තොරතුරු වාර්තා කරන්න සූදානම්. අපි හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයුබෝවන්.